මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අනුලා සුබසිංහ, රංජනී සුබසිංහ, ඉන්ද්‍රානි සුබසිංහ ඇතුළු පින්වතුන් රැසක් විසින් දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිතවන්නා වූ මහා පුණ්‍ය ශක්තිය දෙමාපියන් ඇතුළු මියගිය සියලු ඥාති හිතමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ධර්මයේ ශ්‍රවණය කළ නොකළ සියලු ලෝකවාසීන්ට උතුම් වූ ධර්මාවබෝධය ලැබීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සීලවතා කෝපනායස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. සීලවතා කෝපනායස්මා මහකොට්ටිත එමේ පංචුපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරයාති. මම ධර්මානුශාසනාවෙහි ප්‍රධාන අනුග්‍රහක බෞතුන් මූලිකව සිටින්නා වූ නරඹන පින්නතුනි. අනුග්‍රහක බෞතුන්ගේ ඉල්ලීමක් මත ගැඹුරු ධර්ම කරුණක් පැහැදිලි කිරීම සඳහා තමයි මේ මාතෘකාව පාඨය ගත්තේ. සංයුත්ත නිකායේ කන්දක වග්ගයට අයත් සීල සූත්‍රය නම් වූ සූත්‍රෙහි සඳහන් කරුණක් තමයි මේ ඔබ ඉල්ලීමට ගැලපෙන්නේ. ඇතැම් විට මේවා වතාවක් දෙකක් අපි දේශනා කරලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අද අපි ඒක දේශනා කරනකොට ඒ තරම් සරලව ගන්නෙ නැහැ. අවශ්‍ය මූලික කාරණාවට ඉක්මනින් යනවා. ඒ අනුව සිල්වත් වීම කියන වචනයට අරුත් දෙකක් තියෙනවා. පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සංවරයක පිහිටා සිත කය වචන පාලනය කර ගැනීම. එක ශික්ෂාපදයක සිට පංචශීලයේ හරහා උපසම්පදා සීලය දක්වා මේ පුද්ගල සංවරය තමයි අපි මේ කය වචන සිත පාලනය කරගනිමින් පවෙන් වැළකීම සිදු කරන්නේ. ඒක සම්මත සීලය. මේ සීලය සඳහා අවශ්‍ය ශික්ෂාපද පිළිබඳ පාඩම අවබෝධය සහ වැරදි නොකිරීම පමණක් ප්‍රමාණවත්. ඒ කියන්නේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ වෙනස් ධර්ම කරුණු පිළිබඳව මොන ඕනකමක්වත් දැනගැනීමක් අවශ්‍ය නැහැ. නමුත් මේ සීල කියන පදයට තව එකතු වෙච්ච තැනක් ත්‍රිපිටකයේ තියෙනවා ආර්යකාන්ත සීල කියලා. ආර්යකාන්ත කියන එකේ තේරුම ආර්යයන් කැමති සීලය කියන එක. ආර්යයන් කියන අයගේ කැමැත්ත මීට වඩා එහාට ගැඹුරුවට ගිය දෙයක් කියන එක තමයි මට තේරෙන්නේ. මන්දයත් බුද්ධත්වයට පත් වී 20 අවුරුද්දක් යනතුරු මේ ශ්‍රාවක පිරිස සඳහා කිසිදු ශික්ෂාපදයක් පනවන්නේ නැතුව ධර්ම විනයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ අනතුරුව තමයි ශික්ෂාපද විනයක් පනවුවයි කියලා තියෙන්නේ. නම් ශික්ෂාපද විනයට පෙර ශික්ෂාපද නොතිබුණ විනයක් තිබිලා තියෙනවා කියන එකෙන් තේරෙනවා සමහර විට ඒ ධර්ම විනය විය හැකියි. අනිත් එක ශික්ෂාපද අත්‍යවශ්‍ය නම් අනිවාර්ය නම් එහෙනම් බුදුන් වහන්සේ මුලින් ඉඳලම ශික්ෂාපද විනයක් කියලා දේවි. ඒ අනුව මේ ශික්ෂාපද විනය සඳහා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් මේ ආර්ය විනය සඳහා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන වචනවල වෙනස සහ ඔබ තුළ නැති වෙන්නා වූ වෙනස පිළිබඳව තේරුම් ගන්න ඕන. නොඑක් වතාවල මේවැය පවතිනා වූ අඩුපාඩු දුර්වලකම් මතක් කරලා දී තිබෙන නිසා කිසිදු අඩුපාඩකමක් දුර්වලකමක් ගැන කතා නොකර හරි දේ පමණක් කතා කරන්නට අපි අද කාලය ගන්නවා. ස්කන්ධ පරිහරණය. අපි මේ ජීවත් වෙනවා කියලා කතා කරන ජීවිතය තුළ
කරන්නේ ස්කන්ධ පරිහරණයක් කියලා කියනවා. ස්කන්ධ කියන්නේ සමූහ කියන අර්ථය. එක තැනක එක මොහොතක කිසියම් ක්‍රියාකාරකම් සමූහයක් තියෙනවා. ඒ අනුව ආර්ය විනය විග්‍රහ කරන්නේ පුද්ගලයා තුළ නෙවෙයි. ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන මේ බෙදීම තුළ නෙවෙයි. ඔවුන් හැමදෙනාටම පොදු ධර්මතාවයක් මුල් කොටගෙන. ඒ පොදු ධර්මතාවයට තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ඔය ස්කන්ධ පංචකය තමයි අපි පවේදී, පිනේදී, ධානයේදී, රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී පාවිච්චි කරන්නේ. ඒකයි ඒකට ස්කන්ධ පරිහරණය කියලා කියන්නේ. නමුත් මේ ස්කන්ධ සම්බන්ධයෙන් සඳහන් කරන විට අපට එළිවෙන රහසක් තියෙනවා. අපි නොදන්නා වූ මරණයක් අපේ ජීවිත තුළ සිද්ධ වෙනවා. අපි දන්නා වූ මරණයට කියන්නේ පරලෝ යාම. පුද්ගලයාගේ මරණය. නමුත් තථාගතයන් වහන්සේ වදාළාය කියලා සඳහන් වෙන අටුවා පදයක කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු කියලා තියෙනවා. අර කන්දේසු පදයෙන් පෙන්නන්නේ ස්කන්ධ නැමැති සමූහය. ජායමානේසු කියන්නේ හටගන්න කල්ලි කියන එක. ජීයමානේසු කියන්නේ දිරණ කල්ලි කියන එක. මියමානේසු කියන්නේ මියාන කල්ලි. මේකට අපට අර මෞකසින් බිහි ජීවත් වී අවසානයේ මියාමගේ අවුරුදු 60ක් 70ක් බලපාන්නේ නැහැ. මේ ජායමානේසු සහ ජීයමානේසු මියමානේසු සඳහා බලපාන්නේ ෂණයයි. කනේ කනේ ත්වං. ෂණය පාසා ඔබද මේ ස්කන්ධ පහ සමග ඉපදී දිරාමිය යනවා. එහෙනම් ස්කන්ධ පහ පාසලෙන් පාඩම් කරගත්ත පරිදි ගන්න නැතිව ඒ වචන ටික තරක් උදව් කරගෙන ඔබ තුළ පහළ වෙන ස්කන්ධ ගැන තේරුම් ගන්න. ස්කන්ධ පංචකය අදුක්ඛා නැහැ, පංචස්කන්ධ අදුක්ඛා නැහැ, පංච උපාදානස්කන්ධ අදුක්ඛා. පංච උපාදානස්කන්ධයේ බවට පත් වෙන්නේ කොහොමද ඔබේ ස්කන්ධය? ඒ උපාදානස්කන්ධ වීම නිසා තමයි දුක් බවට පත් වෙන්නේ. ඊළඟ දුකින් මිදීමට තමයි අර මම මතක් කළ මේ පාඨයේ සඳහන් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම නම් වූ ක්‍රියාමාර්ගය දුකින් නැත මිදෙන පාරයි. එනම් පංචස්කන්ධයේ නිත්සුකාත්මකට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය හදා ගැනීම දුක සහ දුකට හේතුව රැස් කිරීමයි. ඒ විදිහට මහාපදේශනා අනුවගත් කල මේ ධර්ම න්‍යාය ධර්මයට ගැලපෙනවා. ධර්මයට හෙවත් දුක හේතුව නැති වූ තැන මාර්ගය කියනවා මේ ditth ධර්ම පාරයයට ගැලපෙනවා. දැන් අපි නිරන්තරයෙන් මතක් කරන සත්තට්ඨාන කුසල නම් වූ සූත්‍රය ආශ්‍රයෙන් ඔබ ළඟ සිදුවෙන්නා වූ මේ ක්‍රියාකාරකම් බලන්න. ඔබට දොරවල් 6ක් තිබෙනවා නේද? ඔව්. ඒවට ඔබ අරමුණු ගන්නවා නේද? ඔව්. මොනවාද ගන්නෙ? රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස බාහිර උදව්වෙන්. නැත්නම් කල්පනාව අනෝද්වාරිකව. දොරවල් 6ට අරමුණු 6ක් එනවා නේද? අන්නේ අරමුණු වලට කියන නම බලා ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඒ රූපේ නැමැති අරමුණට ඇලීමෙන් ගැටීමෙන්, ශබ්දේ නැමැති අරමුණට ඇලීමෙන් ගැටීමෙන්, ගන්ධේ නැමැති අරමුණට ඇලීමෙන් ගැටීමෙන්. එහෙම නැත්නම් අපි එකට කියනවා අනුරුජ්ජති පටිවිරුජ්ජති. හොඳ නම් අල්ලා ගන්නවා, නරක නම් එපයි කියනවා. මොකද වෙන්නේ? ඔබ තුල ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල හට ගන්නවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා තණ්හා 6ක්. කොහෙද හටගන්නේ? රූපය තුල කිව්වම ශරීරය තුල නෙවෙයි. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල හට ගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස අරමුණ තුල. එතකොට ඒ සිද්ධියේදී රූප නම් වූ අරමුණ ඔබට කැමති පරිදි විඳින්න සැප හෝ දුක් හෝ උපේක්ෂා ආගයක් එකතු කරලා වේදනාවෙන් විඳ රූප සංඥාවක් වශයෙන් හඳුනාගෙන, ශබ්ද සංඥාවක් වශයෙන් හඳුනාගෙන, සංඥාවෙන්
කැමති නම් ඇලි අකමැති නම් ගැටි ඇසේ නම් රූප වශයෙන් කනේ නම් ශබ්ද රූප වශයෙන් ඇලි හෝ ගැටි හෙවත් සංකාර කොට මේ රූපයෙන් මේ වේදනාවෙන් මේ සංඥාවෙන් මේ සංකාරයෙන් මේ අරමුණු තුළ කළ දේ විශාල කරන්න යන්නේ නැතුව කුඩා කරන්න නැතුව විශේෂයෙන් දැන ගැනීම නම් වූ විඥාන සයිසික පහළ වී ඇහැ තුළ උපදින්නා වූ ස්කන්ධ පංචකය මිය යනවා. කන තුළ උපදින්නා වූ ස්කන්ධ පංචකය මිය යනවා. අතරක් නැතිව මෙසේ ස්කන්ධ පංචකයෙන් පංචකයට අර කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කියන සිද්ධියේදී කරණයක් පාසා ඔබ මිය යනවා. එහෙනම් අපට පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට උපතක් සහ මරණයක් තියෙනවා. නමුත් අපිට ඒක දකින්න බෑ. දකින්න බැරි නිසා සහ අපි වරද්ද ගන්න නිසා මේ ස්කන්ධ ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ ස්කන්ධයි පරිහරණය කරන්න කියන එක තේරෙන්නේ. ඒකට සමාජය ඉදිරිපත් කරලා තිබෙනා වෙනත් අර්ථකථනයන් ඔස්සේ ගොස් පංචස්කන්ධය කියන්නේ පස්දොර කියලා හරි පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා හරි පංචස්කන්ධයේ රූප කියන්නේ ශරීරය වේදනා සංඥා සංකාර නාම කියලා හරි මේ මත සමාජයේ පවතිනවා. තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. කොහෙද තණ්හාව තියෙන්නේ? ඇහි කනේ නාසයේ දිවේ කයේ. මොනවා මුල් කොටගෙනද? රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ, පොට්ටබ්බ අරමුණ. එහෙනම් ඒ අරමුණ නිරූපය වෙලා තියෙන්නේ. රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපස කියන අරමුණ. අරමුණේ තණ්හාව නැති කරන්න බෑ. රූප කියන්නේ ශරීරය හෝ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් ගත්තොත්. රූප කියන්නේ ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ වශයෙන් ගත්තොත් එහෙම මේ පංචස්කන්ධ ධර්මතාවයේ සංසාරයේ පුරා විහිදී තිබෙන ආකාරය ගලපන්නත් බෑ. මොකද රූපය anu ඝනකයක් හෝ පඨවි ආපෝ තේජෝ නම් මෞකසකින් පහළ වෙන සතෙක් වෙන්න ඕන හැමෝම ඒ සඳහා අපට ගවයින්ද සුනකයින්ට එහෙම ඒ සිද්ධිය සිද්ධ වෙනවා. නමුත් ධර්මයේ සඳහන් ඕපපාතික බව කියලා කියන්නේ මෞකසක් තුළ කලක් වැඩි නෙවෙයි. මේ යනකොටම මනෝමය කයකින් උපදින. මේ නිසා පාපය මුල් කොට ගත්තා වූ දුගතිගාමී උත්පත්තියත් පින මුල් කොට ගත්තා වූ කාමසුගතියේ සදිවලෝක උත්පත්තියත් දෞඛ්‍ය ධානය මුල් කොට ගත්තා වූ රූපය රූපී බඹතල උත්පත්තියත් ඕපපාතිකයි හෙවත් පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදුනා වූ ඝනකයක් නැහැ. අපට රූපේදී රූපේ වේදනාවෙන් වේදනා සංඥාවෙන් අඳුරනවා වගේ පවේදී පව තමයි ඔහුගේ රූප බවට පත් වෙන්නේ වේදනා සංඥා සංකාර පව මුල් කොටගෙන. පිනේදී පුණ්‍ය චේතනාවයි මම බවට පත් වෙන්නේ. එතකොට පුණ්‍යාභි සංකාරය නැත්නම් ඒක මුල් කොටගෙන මම. ධානයේදී ධානයයි මම කොටගන්නේ ඒක මුල් කොටගත්ත. අන්න එහෙමයි මේ කාම රූප අරූප භවත්‍රයේදී මේ මමත්වෙන් ගන්නේ බාහිර කයක් නෙමෙයි මේ අරමුණ කියන එක තේරුම් ගන්න ඕන. දැන් ලෝකයාට පංචස්කන්ධය පහළ වෙන්න ඕන පරිහරණය සඳහා. පංචස්කන්ධා දුක්ඛා කියලා වදාළපු බුද්ධ වචනයකුත් නැහැ. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වන්නේ ඇයි පංච උපාදානස්කන්ධ වුණාම මොකද වෙන්නේ? ඒක අපට තේරෙන්න වෙනවා. මොකද පළමුව පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වීමෙන් සිදුවෙන්නා වූ වරද මොකද්ද හොයාගන්න වෙනවා. දැන් මේ ස්කන්ධ වලට හැකියාවක් තියෙනවා හටගෙන නැසෙන්න. නමුත් හටගෙන නැසෙන தත්ත්වය පරම සත්‍යයක් නම් හටගෙන නැසෙන එක අනිත්‍ය නම් අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. නමුත් සත්‍යය ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට ස්කන්ධ පංචකේ මාරු කරගෙනමින් ගොස් කය ඇතෑරෙන විට එතනින් එහාට පැවැත්ම සඳහා ඝනකයක් නැති වුණාට මොකද්ද පැවැත්ම සාධකය? ඒ ස්කන්ධ පංචකය තුළ බාහිර අරමුණු වලට ගැටෙන්නා වූ ප්‍රසාද රූප හෝ ගෝචර රූප නැතිව මනෝරූප වශයෙන් මේ ස්කන්ධ පහළ වීමේ හැකියාවක් සහිත මනසක් සකස් කර ගැනීම.
බාහිරදී බාහිර තියෙන දේවල් උදව්වෙන් ඔබට යමක් පේනවා. නින්දේදී බාහිර දේවල් උදක් නැතුවට සිතට යමක් ගත්තාම ඒක ආපහු චිත්ත රූපයක් වශයෙන් පහළ වෙලා ඒක යමක් වශයෙන් පේනවා. බාහිර ලෝකයේ නිසා සිතේ ලෝකයක් හැදෙනවා. මරණයේදී බාහිර ලෝකයේ අතහැරෙනවා, සිතේ ලෝකයේ අතහැරෙන්නේ නැහැ. සිතේ ලෝකයේ තුල ඊට අදාළ පවට පිනට ධානයට අදාළ අනාගත සකස්මක් සිදු වෙනවා. මව් කුසක නම් කලලයක් හදන්න කාලයක් ගත වෙනවා. නැත්නම් මේ මනෝමය ලෝකයේ අපි හීන ලෝකයේ වගේ නිරන්තරයෙන් කලක් ඒකේ සැප හෝ දුක් හෝ විඳින්න සිද්ධ වෙනවා. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකේ තේරුම ලෝකයේ දුකයි, අටලෝ දහම දුකයි, ජීවිතයේ දුකයි නෙමෙයි. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වීම තුළින් තමයි මේ දුකටපත් වෙන්නේ. පංචස්කන්ධයේදී මොකද්ද සිදු වෙන්නේ? පංච උපාදානස්කන්ධයේදී මොකද්ද සිදු වෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. මේ දෙකම හටගෙන නැසෙනවා. නමුත් මේ හටගෙන නැසෙන අතරතුර ඒ උපන් රූප අරමුණට, ශබ්ද අරමුණට, ගන්ධ අරමුණට, රස අරමුණට, පුණ්‍ය අරමුණට, පාප අරමුණට, ධාන අරමුණට අපි ලොබ වඳින්න පුළුවන්, ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. අරමුණ හටගෙන නැසෙන බව දැනගත්තා වුණත් ඊට පෙර අපි ඒවා කෙරෙහි කිසියම් ආකාරයක ආසක්ත බවක්, ඇලීමක් ඇති කරගන්න පුළුවන්. එතකොට අපි ස්කන්ධ පහ හටගෙන නැසෙන අතරතුරේ ඇලී නැසෙන්න ආරිනවා. හටගෙන නැසෙන අතරතුර ඇලී නැසෙන්න ආරිනවා. එතකොට අන්නේ ස්කන්ධ පහ හටගෙන නැසෙන අතරතුර ඇලී ගැලී නැසීමේදී අවසන් වෙන්නේ අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරු වෙලා. අන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මේ අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කරමින් නැසෙන එකට. ස්වභාවයෙන් ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා. නමුත් ඒක තම තමන්ගේ රුචි අරුචි පරිදි ලෝභ දේශ මොහ මාන වශයෙන් ගත්තොත් ඒක නැසෙන්නේ ආයත් ඵලයක් උපදවන්න හේතු ඉතුරු වෙලා. මේ රිචිත් ස්කන්ධ පහ තුළ අනාගත ඵලයක් උපදවන්න ඉතුරු වෙන හේතු කියනවා අනුසය කියලා. මේ අනුසය හේතු එකතු වෙන්න හේතුව තමයි මේ ස්කන්ධ පංචකයට එන දේවල් ස්කන්ධ වශයෙන් නොදෙන ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් මගේ ආත්මකට ගැනීම. එතකොට ඒ මම ජීවිතේ පුරාම ඉන්න මමක් නෙවෙයි. ඒ මොහොතේ ආපු හැඟීම, ඒ හැඟීමට අපි එකතු කරන ආගයක් ඒතන් මම, ඒ මගේ, ඒසෝහං අස්මින්, ඒ මමගේ, ඒසෝ මේ අත්තා, ඒ මගේ ආත්මය. වචනෙන් කියන්නේ නෑ, ඇලීමට මුලාවට, ගැටීමට මුලාවට නමක් තමයි මේ. අනේ රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙන්න ලෝකේ හඳුනාගන්න. පහළ වෙලා නැසෙන අතරතුර අපි මොකද කරන්නේ? අල්ලාගෙන නැසෙන්න ආරිනවා. අල්ලාගෙන නැසෙන්න ඇසීමේදී නැසුනට හේතු ඉතුරු වෙනවා. අනාගත භවයක්, අනාගත පුනර්භවයක්, අනාගත හට ගැනීමකට හේතු චිත්තාභ්‍යන්තර ගත වෙනවා අල්ලාගෙන නැසීමේදී. අන්න නිසා පංචස්කන්ධ ධර්මතාවයේ මමත්වයෙන් ගැනීමේ තමා උපාදානස්කන්ධ බවට පත් වී හේතු ඉතුරු වී අවසන් වීම සිද්ධ වෙන්නේ. ඒ සඳහා බුදුන් වහන්සේ පැහැදිලි කර වදාළන්නේ මේ සත්‍යයට මේ පව අල්ලා ගැනීම, පින අල්ලා ගැනීම, ධානය අල්ලා ගැනීම ඔස්සේ සතර ගමන කොහොම සිදු වෙනවා කියලාද? අනිත්‍ය නිච්ච සංඤ්ඤනෝ, දුක්ඛේච සුඛ සංඤ්ඤනෝ, අනාත්තානි අත්තාති, අසුභේ සුභ සංඤ්ඤනෝ කියලා වචනේ පෙන්නලා තිබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් අපි සිතට පහළ වෙනකොට අපි නිත්‍ය සුඛාත්ම සුභ වශයෙන් ගැනීමේ වරදක් කරනවා කියලා පෙන්නනවා. ඒ නිත්‍ය සුඛාත්මකට ගන්නවා කියන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කියනවා නෙමෙයි. ඒ අරමුණ කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් ගැනීමෙම ඒකට මමත් එකතු කිරීමක් වෙනවා, අගය එකතු කිරීමක් වෙනවා. මඤ්ඤමානය. දැන් ස්කන්ධ පංචකයට වෙනදා වගේ නිකන් මේ යන්න බෑ. අනාගත ඵලයක් උපදවන්නට හේතු චිත්තාභ්‍යන්තරේ ඉතුරු කොට මේ ආයතුයි. අනාගත ඵලයක් උපදින්නට හේතු
පව් උපාදානය තුළ පව් සිද්ධ වෙනවා. පින් උපාදානය තුළ පින් සිද්ධ වෙනවා. ධ්‍යාන උපාදානය තුළ ධ්‍යාන කුසල් සිද්ධ වෙනවා. එතකොට පව් හෝ පින් හෝ ධ්‍යාන නෙමේ උපාදානය කියන වැරද්ද මේ තුනේම තියෙනවා බුදුන් වහන්සේ පහළ නොවන සමාජයේ. උපාදානයේදී ස්කන්ධ පහ මිය ගියාට අවිජ්ජාපච්චය සංඛාරා කියන පදයට අයිති අනාගත ඵලයක් උපදවන්නට අවශ්‍ය හේතු චිත්තාභ්‍යන්තරයේ නිදන්වීම ශේෂ වීම සිද්ධ වෙනවා. ඒ තමයි නිත්‍ය සුඛ ආත්මකට ගැනීමේ තියෙන ආදීනවය. මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛ ආත්මකට ගැනීමේදී අපට එතන නිරෝධයක් ඉවරයක් දකින්න බෑ. අපි හැම විටම අවසන් කරන්නේ අනාගත ඵලයක් උපදවන්නට හේතු ඉතුරු කිරීමෙන්. මෙන්න මේක තේරුම් ගන්න ඕන. එහෙනම් අපි අරමුණු රසය විඳින්නට යාමේදී මෙසේ අරමුණේ මුලා වී අවසන් වීම තුළ ඒ බඳු රසයක් යලි විඳින්නට ඕනෑකම චිත්ත අභ්‍යන්තරයට එකතු කොටයි නැතෙන්නේ. ඒකට කියන්නේ හේතු ඉතුරු කොට අවසන් වීම හෙවත් අවශේෂ නිරෝධය. අන්න ඒ විදිහට අපට මේ ලෝකේ ජීවත් වෙනකොට අපි පුද්ගලය වශයෙන් ජීවත් වුණාට මේ රූපයට, ශබ්දයට, ගන්ධ රසයට, අරමුණට යන ගමනේදී ඒවා කෙරෙහි ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් එකතු කරලා අතහැරපු අවස්ථා තියෙන්න පුළුවන්. එවිට ඔවුන් සතු වෙනවා අපුඤ්ඤාභි සංකාරය නම් වූ මුලාවක්. ඔවුන් සතු වෙනවා පුණ්‍යාභි සංඛාරය නම් මුලාවක්. ඔවුන් ඊට එහා ගියොත් එහෙම මේක නෙමෙයි සැනසීම කියලා හොයන තවත් එහාට උගලක් තියෙනවා ආනිජ්ජාභි සංඛාර කියලා මුලාවක්. දැන් තේරුම් ගන්න ඕන කාරණාව. මේ මුලා වීමේදී ස්කන්ධ පහ මිය ගියාට අනාගත ඵලයක් හට ගන්න අවශ්‍ය හේතු ශේෂ කිරීම නම් වූ සසරට බැඳෙන වරද්ද සිද්ධ වෙනවා. ඒක තමයි අපට පංචස්කන්ධයට එන දේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නවා කියලා මේකට කියනවා. එහෙම ගැනීමේදී සසරක් හැදී අවසන් වේ. අනාගත ඵලයක් ලබන්නට අවශ්‍ය හේතුවක් ශේෂ වීමෙන් අවසන් වෙනවා. මේක තමයි සමාජයේ කරමින් ඉන්නේ. තමන්ට බාහිර සාධකයක් නිසා උපදින්නා වූ හැඟීම හේතු ඉතුරුනකට අවසන් කිරීම වෙනුවට පෘථග්ජන භාවය හේතු ඉතුරුකට අවසන් කරන්නා වූ මුලාවේ මධ්‍යස්ථානයේ බවට පත් කරගන්නවා. එවිට මම නොවන මගේ නොවන දේවල් පව් ඔස්සේ පව් මගේ පවම මගේ ආත්මය. පින් ඔස්සේ පින මගේ පිනමම මගේ ආත්මය. ධාන ඔස්සේ ධාන මගේ ධානමම ධාන ආශ්‍රය වශයෙන්. මෙන්න මෙහෙම මමත්වයෙන් ගැනීමේදී අරමුණ නැසෙන එක වෙනයි, ආපහු හට ගන්න හේතු ඉතුරු වෙන එක වෙනයි. මේකට තමයි පමාව කියලා කියන්නේ. එතකොට පුද්ගලයෝ නිවාස මට්ටමින්, ශික්ෂාපද මට්ටමින් විවිධ ක්‍රියාකාරකම් ලැබුණාට මෙන්න මේ කියන தත්ත්වය තුළ සසරට බැඳීම කියන වරදට අහු වෙනවා හැම කෙනෙක්ම. කොතරම් හොඳ වෙන්න හැදුවත්, කොතරම් නිවැරදි වෙන්න හැදුවත් ඔවුන් පාවිච්චි කරන්නේ පංචස්කන්ධ ධර්මතාවයට එන දේ සමග ඇලීමක් ගැටීමක් ඇති කරගන්න හැවත් මමත්වෙන් ගැනීමක් නම් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ ගමන කෙලවර නෑ, ඉදිරි සසරට හේතුවක් ඉතුරු වෙනවා. මෙසේ ඔබට ඔබේ සමාජය තුළ උපාදාන කී සංඛ්‍යාවක් තිබෙනවාද? තම තමන් පරිහරණය කරන භාවිතා කරන ආකාරයට ඒ පුද්ගලයාට මේ තණ්හා කාය හයක් පහළ වෙනවා. එතකොට මේ තමයි අපි කරමින් හිටපු දෙය. මේ තමයි අපි පව තුල පින තුල ධානය තුල කරමින් හිටියා වූ පමාව. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදයේ මරණයට පාර කියලා පෙන්වන්නේ ඒකයි. එහෙනම් මෙන්න මේ අරමුණු රසයේ විඳලා අවසන් වෙනකොට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වී අවසන් වීම පමාවයි, අයෝනිසෝ මනසිකාරයයි.
දැන් මෙතෙන්ද අයෝනිසෝ කපලා යෝනිසෝ මනසිකාරය යොදන්න වෙනවා. පමා වෙනකොට නොපමාව යොදන්න වෙනවා. ඒක කොහොමද අපි කරන්නේ? අයෝනිසෝ වෙනකොට යෝනිසෝ යොදන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. එන මෙතනදී තේරුම් ගන්න වෙනවා මේ සිද්ධිය ජීවිතයක් තුළ නෙමෙයි අරමුණක් තුළ සිදුවෙන්නා වූ මුලාවක්, වරදක්. ජීවත් වෙන්න ගිහින් පස්දර පිනවන්න ගිහින් අරමුණු ගන්න ගිහින් අරමුණු සමග ඇලෙන්න ගැටෙන්න ගිහින් අරමුණට එහා ගිය දෙයක්. අරමුණ නිසා බැඳීමක් ඇති තැනට කටයුතු කරන පුද්ගලයාට කියනවා පෘථග්ජනයා. ඔහුට මේ පංචස්කන්ධ ඉපදීම මැරීම තේරෙන්නෙත් නැහැ, වටහා ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ නිසා එයාට නමක් තියෙනවා පමත්ත බන්දු කියලා. ප්‍රමාද වූවන්ගේ ඥාතියා. මේ උගුල, මේ වරද හැමදාම කරමින් ඉන්නවාද? බුදුබණ තේරුම් ගැනීම තුළින් මේ වරද තේරුම් අරගෙන මේ වතරේ වරදෙන් මිදෙන්නට අපි වර්තමාන මොහොත භාවිතා කරනවාද කියන කාරණය තමයි මේ තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා බුදුබණ නොතේරෙන තාක්කල් පව හෝ පින හෝ ධානය ඔස්සේ පුද්ගලයා පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ බවට පත් කරන පැවැත්මේ වහලෙක් බවට පත් වෙලා ඉන්නවා. දැන් පැවැත්මේ වහලාට පැවැත්මෙන් නිදහස් වෙන්න නම් පවතින්නට තියෙන හේතු නොතබා ඉවර කරන්න වෙනවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයක් නේ බුදු සමය උගන්වන්නේ. අන්න මේ හේතු තබා අවසන් කිරීම සහ හේතු නොතබා අවසන් කිරීම සිදු වෙන්නේ ජීවිතේට එක වතාවක් නෙවෙයි. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ නිරන්තරයෙන්. අන්නේ පමාව යලිත් හේතු තබන බැවින් ඒ හේතු නිසා හටගන්න විට අපි අකමැති වූ, ප්‍රිය නොකරන්නා වූ, කලව වශයෙන් සැලකුවා වූ අර හැඟීම් ටික පැමිණෙනවා එතෙන්ට. ඒ නිසා අපිට කාය චිත්ත විවේකයක් නැති අපහසුවකට, පීඩාවකට පත්වීම සිද්ධ වෙනවා. ඒ කුමක් නිසාද? කවමදාකවත් මේ ස්කන්ධ පංචකයක් මේක නිත්‍යයි, මේක සුඛය කියලා, ආත්මය කියලා ගත්ත නිසා නෙවෙයි. ගත්තේ නෑ කවදාවත්. නමුත් එහෙම වෙන්නේ වචනෙන් නිත්‍ය සුඛාත්ම කියලා කිව්වේ නැති වුණාට අපි මේ අරමුණේ ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන්, මුලාවෙන් අවසන් කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඒ ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන්, මුලාවෙන් අවසන් කරන එකට තමයි ස්කන්ධ පංචකය නිත්‍ය සුඛාත්මකට ගැනීම කියලා කියන්නේ. ඒ නිසා තමයි අර උපාදාන වී අවසන් වීම හේවත් පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. එනම් පංචස්කන්ධය මගේ ආත්මකට ගැනීමෙන් හෙවත් නිත්සුකාත්මකට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය බවට පත් වී ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී අනාගත ඵල උපදින්නට කර්ම රැස් වී අවසන් වේ. එනම් ඔබ උපාදාන කොට ගන්නේ නම් පව හෝ පින හෝ ධානය ඔබ පැවැත්මේ වහලෙක්. නැවැත්ම පිළිබඳ අවබෝධයක් ඔබට ඇත්තේ නැහැ. දැන් එහෙමනම් මේ පළවෙනි ධර්මපරියාය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ සත්වයා පවපින ධානය ඔස්සේ මමත්වයෙන් අරගෙන මේ අනාගත ඵලයක් උපදින්න හේතු තැබීම තුළින් පැවැත්මේ වහලුන් බවට පත් වේ. නැවැත්ම පිළිබඳ අවබෝධයකින් තොරව ඉන්නවායි කියන එක. එහෙනම් දැන් සිල්වත් වෙනවා කියලා තියෙනවා. සීලවතා කෝපනායස්මා. කුමක්ද මේ සිල්වත් වීම කියලා කියන්නේ? අපි තේරුම් ගන්න ඕන කාරණාව. ඒ සිල්වත් වෙනවා කියලා කියන්නේ අර ශික්ෂාපද සංවරයක පිහිටා ඉන්නවා කියන එක නෙවෙයි. ඒක බැහැර කරනවා කියන එකත් නෙවෙයි. අර අරියකාන්ත සීලයට එන්න වෙනවා. එහෙනම් අපි ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට අපිළිවෙලින් අරමුණෙන් අරමුණට ගමන් කරන අරමුණක් තුළ ජීවත් වෙන බය තේරුම් ගන්න වෙනවා. අරමුණට අතීතයෙන් කොහෙන්වත් ආවෙත් නැත්නම්, අනාගතයට යන්නෙත් නැත්නම් මෙතන මේ අරමුණ හටගෙන නැසෙනකොට කොහොමද මේ මුලාවක් ඉතුරු වෙන්නේ? අපිට හොයන්න ඕන කාරණාවක්. අන්නේ මුලාව විසින් සත්වයාට කයක් අතහැරෙනකොට යලිත් කයක් හදාගන්න මව කුසක තුළ උදව් වෙන බව. සිතින් අතහැරුණත් කය සිත තුළ අත නොහැරෙන බව. මේ නිසා ජීවිත අවසන් වුණාට මේ
ස්කන්ධ පංචකයේ පැවැත්මේ අවසනක් නැති බව. ආපහු ආයෙත් ඝනකය අතහැරෙනකොට මාස ගන්නකින් හෝ මේ මොහොතේ හෝ යලිත් ඝනකයක් හදාගන්න පුළුවන් බව ඔබට තේරෙනවා නම් දැන් එහෙමනම් ඒ ඝනකයක් නොහැදෙන්නට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා හොයන්න වෙනවා. එහෙනම් අපට තේරෙන්න ඕන අපි අරමුණෙන් අරමුණට ඉපදී මැසෙන අවස්ථාවේදී අරමුණේ ඇලී ගැටී මුලා වී අවසන් කළොත් එයම අනාගත ඵලයක් උපදින හේතු තව අවසන් වීමට හේතු වෙනවා. එතකොට ඇලීම ගැටීම මුලාවෙන් යුක්තව කටයුතු කිරීම පංච උපාදානස්කන්ධයයි එය භවගාමී. මෙන්න මෙතනයි සමාජයේ ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මේ අවස්ථාවම මේ මොහොතම පස්සේ නෙමෙයි. කුමක්ද මේ අවස්ථාව? ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් එන අවස්ථාව හෝ මනෝද්වාරිකව අරමුණක් එන අවස්ථාව. ඒ තමයි අවස්ථාව. නමුත් අවස්ථාව දුකට පත්වෙන ලෙස ප්‍රයෝජන ගන්නට පුරුදු වුණ අය වුණාම පෘථග්ජන පුද්ගලයා අවස්ථාව දුක් බැහැර කරන විදිහට භාවිතා කරන්නට තේරුම් ගත්තේ නැහැ. මෙන්න මෙතන තමයි අපි හිර වෙලා ඉන්නේ. දැන් මේ අරමුණක් හටගෙන නැසෙන එක අරමුණ තුළ බලන්න ඕන. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අරමුණක් තුළ. එතකොට අරමුණක් තුළ ඒ අරමුණත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීම ගැටීම මුලාව මුල් කොටගෙන නැත්නම් මේ අරමුණ නම් වූ පංචස්කන්ධයට එන දේවල් මගේ මම මගේ ආත්මයට ගැනීම තුළ අවසන් වෙන්නේ අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරු කරලා. ඒ අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරු කොට අවසන් වෙන එකට අවශේෂ නිරෝධය කියනවා, කර්ම මාර්ගය කියනවා, පමාව කියනවා. දැන් පමාව නොපමාව බවට පත් වෙන්න වෙනවා. කර්මාර්ගයේ ධර්මාර්ගයේ බවට පත් වෙන්න වෙනවා. ඒ සඳහා අපි කළ හැකි දේ කුමක්ද? අපට කළ හැකි දේ කුමක්ද? අනිතින් තමයි ඔබට විශේෂ අවධානයක් යොමු කරලා ඔබ වෙනින් ඔබට යමක් කරන්න තියෙනවා කියන කාරණේ තේරුම් ගන්න වෙන්නේ. මේ පැවැත්ම හේතු ඉතිරි වී අවසන් වීමට කියන නම මම කිව්ව අවශේෂ නිරෝධයයි. ඔබට මේ මොහොත නැවැත්මට කටයුතු කරන්න පුළුවන් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර එතකොට සිද්ධියට කියනවා නිර්අවශේෂ නිරෝධය. අන්න සත්වයා පවෝස්සේ පිනෝස්සේ ධානයෝස්සේ අවශේෂ නිරෝධයේ ගොදුරක් බවට පත්වීම සසරක් හදමින් සසර බැඳමින් ඉන්නවා. ඒ සිහිය නැතිකම. ඒ මොහොතම සසරට නොබැදී අවසන් කරන්නට සිහිය තියෙන්න ඕන. සතිමත් වෙන්න ඕන. එතකොටයි අපට සසරක් හදන එක වෙනකොට සසරක් හදන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. කුමක්ද ඒකට භාවිතා කරන්න තියෙන්නේ? අපි ඓතිහාසික පැරණි නටමුන් හෝ චෛත්‍යයක් හෝ ගත්තොත් ඒ තැන්වල ඒ කාරණා කටයුතු වලදී අපි ඒවට මහත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව කටයුතු කරමින් ඇලි ගලී වාසය කරනවා. ඒ ඇලි ගලී වාසය කිරීමේදී ඒවා කෙරෙහි පවතිනා වූ ඇලෙන ගලන ස්වභාවය ඒවායේ නෙමෙයි අපේ හිතේ පවතිනවා. අපේ හිතට ගන්නවා අපි. මිනිසා බාහිර වස්තුන්ගේ උදව්වෙන් සිතටගත් රූපය ඔබට පැවැත්මක් ලබා දේ. එකක් නැතිනකොට එකක් උපදවා ලබා දේ. ඔබේ ප්‍රශ්නය භව ගමන කෙලවර කරන්නේ කෙසේද? පස්දොර පියවි නින්දට යන විට පස්දොරින් ගත්ත දේවල් මනෝද්වාරික පේන නිසා ඔබට කය ඇසුරේ ලෝකයක් තිබෙනවා. මනෝද්වාර පියවි නින්දට යන විට මනෝද්වාරයේ පෙනුන නැතුරන් නින්දේදී ඒ ආශ්‍රයෙන් හදාගත්ත ලෝකයක් තියෙනවා. ඒක අපට නෑ කියලා හිස් කියලා තේරෙන්නේ නැහැ, තියෙන බවමයි තේරෙන්නේ. බුදුවරු අනුශාසනා කරනු ලබනවා නෑ. ඒක
අපි අහුවීම තුළ ඒකට නෑ කියලා දකින්න දන්නේ නෑ අපි. අපි හිතන්නේ ඒකට අදාළ දෙයක් කෙනෙක් තැනක් ඒකේ තියෙනවාමයි. අන්න ඒ විදිහට මේ අරමුණට එන දේ චෛතසික වශයෙන් නොබලා කෙනෙක් වශයෙන් ගන්න අවසන් කිරීමේදී ඒ අවසන් වෙන්නේ අනාගත එබඳු අභාග්‍ය සම්පන්න සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණොත්. එබඳු ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත්. අන්න ඒ වගේ අවස්ථාවක අපට තේරුම් ගන්න අනාගත ඵල හට ගන්නට හේතු තැබෙන්නේ මෙතන කියලා මේ කාරණේ තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිමක් සකසායි අවසන් වෙන්නේ. ඒ නිසා අවශේෂ නිරෝධයේ ජීවිතය තුළ නෙමෙයි ස්කන්ධ පංචකය තුළ යලි හට ගන්නට හේතුවක් ඉතුරු වීම. අවිද්‍යාව පත්‍ය සංඛාරා කර්ම බීජ රැස්වීම. අනේ අවශේෂ නිරෝධය සිදුවෙන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන වචනේ කියන නිසා නෙවෙයි. ඊට අදාළ ක්‍රියාධර්මයෙන් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වශයෙන් ඇලෙන ගැටෙන නිසා හේවත් මමත්වෙන් ගැනීම නිසා. එහෙනම් මේ මමත්වෙන් ගැනීමෙන් උපාදාන වී අවසන් වේ කියන එක තමයි මේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමාරස්ස කියන වචනයෙන් පාවිච්චි කරන්නේ. එහෙම ගැනීමෙන් අවසන් වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු තබා මේ පමාවයි. අන්න මේ කරුණු තේරෙනකොට මේ හේතු ඉතුරුකට අවසන් වීම අවශේෂ නිරෝධය නම් හේතු ඉතුරු නොකොට අවසන් වීම නිරවශේෂ නිරෝධය. ඒකට හේතු ඉතුරු නොකොට අවසන් කිරීම ඇරුණාම වෙන විකල්පයක් නැහැ. හේතු ඉතුරු වෙන්නේ නිත්සුක ආත්ම වශයෙන් බැලීමෙන්වත් අල්ලා ගැනීමෙන් නම් හේතු ඉතුරු වෙන්නේ නොවෙන්නේ කොහොමද? අන්න අපට ආපු මාර්ගයේ පමා ප්‍රතිපදාව තේරෙනවා. දැන් එහෙමනම් නොපමා ප්‍රතිපදාවට අපිට ප්‍රවිෂ්ඨ වෙන්න සිද්ධ වෙනවා. අන්න එතකොට මේ අරමුණ තුළම දෙආකාර ක්‍රියාකාරකමක් ත්‍රිපිටකය තුළ පෙන්වනු ලබනවා. පමාව හේවත් අවශේෂ නිරෝධය, නොපමාව හේවත් නිර්ශේෂ නිරෝධය. පමාවේදී මේක නිට්ටයයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා කිව්වේ නැහැ. නමුත් පමා වීම තුළ සසරට බැඳීම සිදු වුණා. නොපමාවේදී මේක අනිත්‍යයි, මේක දුක්ඛයි, මේක අනාත්මයි කියන්න ඕන නැහැ වචනෙන්. නමුත් නොයල්මේදී මේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර ඇතුළත හිස් කරන්න පුළුවන් වෙනවා. ඇතුළත හේතු එකතු වීම නූපන් අකුසල් ලිපද වීම. ඇතුළත හේතු එකතු වීම නූපන් අකුසල් වැඩි දියුණු වීම. උපන් අකුසල් වැඩි දියුණු වීම. ඒ පාරේ තමයි පරිහානි ධර්ම අනුගමනය කරන්න ආව පුද්ගලයා යමින් ඉන්නේ. දැන් එහෙමනම් මේ මොහොත මේ වර්තමාන ස්කන්ධ පංචකය කෙනෙකුට අවශ්‍ය නම් බාහිර ලෝකෙත් සමග කටයුතු කරමින් හඳුනාගෙන අනාගත වදයක් කරදරයක් නොවන ආකාරයට විපාකයක් නොදී අපෙන් බැහැර වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් අපි ගන්න ඕන. අප විසින් ගන්න ඕන. කුමක්ද කළ යුත්තේ? අන්න ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයට තමයි භාවනාව කියලා. බලන්න, රූප වේදනා සංඥා සංකාර නම් වූ පහට එන දේවල් මමත්වෙන් ගැනීමෙන් අවසන් වීම තුළ පංච උපාදානස්කන්ධය බවට පත් වී අවසන් වීමෙන් සසරට බැඳෙනවා, සසර උපදින්න හේතු ඉතුරු කරනවා. ඒ සසර ඉතුරු කරන්නේම අරමුණෙහි ඇලීමෙන් ගැටීමෙන් නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් කියන වචනෙන් කියවනේ මේ ඇලීමට ගැටීමට මුලාවට නමක්. දැන් අනතුරු මොකද කරන්න ඕන? ඒ වැඩේ නොකර ඉන්න ඕන. ඒ නිසා මේ අරමුණට හැකියාවක් තියෙනවා අපේ සිත් තුළ ඇලීමෙන් ගැටීමෙන් අවසන් කිරීමේදී අනාගත ඵලයක් උපදින්න හේතුවක් තබා අවසන් කිරීම. තේරුම් ගත්ත පුද්ගලයෙකුට වෙහෙස මහන්සි වීරියකට පුළුවන්කමක් තියෙනවා ඇලෙන ගැටෙන පුද්ගලයෙකුට ඇලීමට ගැටීමට හේතුවක් ඉතුරු නොකර මේ මොහොත පාවිච්චි කරන්න පුළුවන්කම. මේ කියන මේ මොහොත පමණක් නෙවෙයි. යාම් ඉඳීම් හිටීම් ආහාර ගැනීම නිදා ගැනීම ආදී සියලු අවස්ථාවලදී ඒ මොහොතට එන්නේ මේ මොහොතයි. දැන් ඔබට
ආස්වාදයේ ආදීනව තේරුණා නම් නිස්සරණයටපත් වෙන්න හිතෙන්නේ නැද්ද? මමත්වයෙන් ගැනීම තුළ තමයි ඔබට අනාගත පැවැත්මට අවශ්‍ය ශිෂ්‍ය පිරිසක් හදලා අවසන් වීම නම් වූ ක්‍රියාවලිය. අනාගත පැවැත්මට අවශ්‍ය වූ කර්ම බීජ ටිකක් එකතු කරලා පැවැත්මට අවශ්‍ය පැත්තට හේතු ඉතුරු කරලා අවශ්‍ය කරන්නා වූ ක්‍රියාවලියේ නිරත වෙලා සිටින්න. එනම් පංච උපාදානස්කන්ධයට එන දේ පව් වශයෙන් ගැනීමෙන් අනාගත පව් විපාක සඳහා හේතු ඉතුරු වෙනවා. ඒත් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධේ පින වශයෙන් උපාදාන කරගෙන අනාගත පැවැත්ම හේතු ඉතුරුනවා. ඒත් පින උපාදානයේ වීම තුළ. ස්කන්ධ පංචකයේ ධාන මට්ටමේදී ඒත් උපාදාන ව්‍යවසන් වීමේදී අනාගතයේ බඹලව උපදින්න හේතු ඉතුරු ව්‍යවසන් වෙනවා. ඒත් පංච උපාදානස්කන්ධය. මෙසේ පංච උපාදානස්කන්ධය තුළ තමයි පව් සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ, ධාන කුසල් සිද්ධ වෙන්නේ, ඒවත් පැවැත්ම සිදු වෙන්නේ. දැන් නවත්තන්න ඕන නම් එහෙනම් මේ ස්කන්ධ පංචකේ මගේ මම ආත්ම වශයෙන් අලම් බෑ නේද? නවත්තන්න ඕන නම් එහෙනම් අපට මේ මොහොත තුළ මේ හේතු ඉතුරු වී අවසන් වීමේ මුලාවක් වශයෙන් දකින්න නැතුව මුලා නොවි දකින්න පුළුවන් වෙනවා. අන සසර පුරුදු කරගත් පරිදි මේ මුලාවට හසු වී අවසන් වීමට තමයි කියන්නේ අයෝනිසෝ මනසිකාරය. දැන් අයෝනිසෝ මනසිකාරයේ තියෙන තැනට යෝනිසෝ මනසිකාරය යොදන්න අපි සිහිය දියුණු කරන්න වෙනවා. සිහිය දියුණු කරන්න වෙනවා. එතකොට එහෙමනම් අපට තේරෙන්න ඕන අරියකන්ත සීලවතාවකෝපනායස්මා. මේ සිල්වත් වීමේදී දැන් සිල්වත් වෙන්නේ පුද්ගලයා වශයෙන් නෙවෙයි. ඇස කන නාසය දිවකය වශයෙන් එන්නා වූ අරමුණ තුළ. අන්නේ අරමුණ තුළ අරමුණටදී මගේ මමගේ ආත්මකට ගැනීමෙන් අවසන් කිරීමට සිල්වත් කියන නෑ ප්‍රමාදය කියලා කියනවා. දැන් මමත්වෙන් නොගෙන අවසන් කිරීමට නොපමාව කියලා කියනවා. නොපමා වෙන්න වෙන්නේ එක වතාවක් නෙමේ අරමුණේ මුලා වෙන මොහොතක් පාසා. මේ මුලාව උපදින්නේ කොහොමද? uppannam kama vitakkan, uppannam vyapada vitakkan, uppannam vihimsa vitakkan. පෙරදී මොකද කළේ? මේ විතර්කය පාවිච්චි කළා. කාම විතර්කයේ අරමුණ ඉට ගන්න පාවිච්චි කළා. ව්‍යාපාද විතර්කයේ අන් අයට රිදවන්න පාවිච්චි කළා. විහිංසා විතක්කේ අවිරත ගන්න පාවිච්චි කළා. පැවැත්මට අවශ්‍ය ප්‍රතික්‍රියා දැක්වීම තමයි මමත්වයේ ක්‍රියාව කියලා කියන්නේ. ප්‍රතික්‍රියා දක්වන්නට යන්නේ අතින් පයෙන් වචනෙන් ඔබේ කය නෙමෙයි මේ මම නම් වූ මුලාව. ලෝභය නැමැති, ද්වේෂය නැමැති, මෝහය නැමැති, ඊර්ෂ්‍යාව නැති මම. එහෙනම් එහෙම කරන්න යාම තුළ ඔබ කරන්නේ නිත්‍ය සුඛාත්මකට ගැනීම. එහෙනම් සිදුවෙන්නේ ආයත් උපාදාන වී අවසන් වීම. දැන් මෙහෙම අවසන් වෙච්ච කාරණා චිත්තාභ්‍යන්තරයේ තිබී පවතින පංච උපාදානස්කන්ධය වශයෙන් බාහිර උදව්වෙන් පහළ වෙනවා. අතීතයෙන් ඇවිදින් වර්තමානයේ ඔබට විඳින්න අවස්ථාව සැලසෙනවා. ඔබ දැන් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කොට අවසන් කරනවාද? අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් කරනවාද? අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කර අවසන් කිරීම අල්ලා ගැනීමෙන් අවසන් කිරීමයි. අනාගත ඵලයක් උපදින්න නොවෙන්න අවසන් කිරීම නිරවශේෂ නිරෝධයයි. එනම් වර්තමාන ස්කන්ධ පංචකය තුළ පෘථග්ජන පුද්ගලයා තුළ අවශේෂ නිරෝධයක්, තේරුම් ගත්ත පුද්ගලයා තුළ නිරවශේෂ නිරෝධයක් සිදු වෙනවා. සිහියෙන් කටයුතු කිරීමේදී ඒක තමයි සිදු වෙනවා. ස්කන්ධ පංචකයට අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න අනාගත හේතු නොතබා නිමා කිරීමේ හැකියාව තිබෙනවා. අන්න මේ පිළිබඳව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කොට්ටිතර වදාරන්නේ. මෙන්න මේ වර්තමාන මොහොත මගේ ආත්මකට ගැනීම තුළින් ඔබ සිල්වත් වීමෙන් පැත්තකට යනවා. පරිේකාන්ත සීලයට පැත්තකට යනවා. ඒ මොහොත ඒක නොකිරීම අල්ලාගෙන අවසන් වීම වෙනුවට අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවී අවසන් වීමට වීරිය කරන එක. වීරිය කරන්න වෙනවා. නැවත නැවතත් එසේ කරන්නට අපි හිත හුරු කරන්න ඕන.
අල්ලා ගත්තොත් පැවැත්මට හේතු ඉතුරුයි පැවැත්මේ වහලෙක් සිදුවෙන බැවින්. අල්ලා නොගැනීමෙන් ස්කන්ධ පංචකය යන්නේ අල්ලා නොගෙන අවසන් වෙනකොට කියනවා නිරෝධය වෙනවා කියලා. අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු නොවි අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධයේ පෞපින් හෝ හේතු ඉතුරු නොවීමෙන් අවසන් වීම නම් වූ ක්‍රියාකලාපය සිද්ධ වෙනවා. දැන් එතකොට සිදුවෙන්නේ උපාදාන නොවි අවසන් වෙන්නේ එක. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියාගෙන හිත හිතා ඉන්න ඕන නෑ. ක්‍රෝධය නම් පංච උපාදානස්කන්ධය, ක්‍රෝධ නොකිරීම නම් පංචස්කන්ධය. අක්කෝදේන ජිනේ කෝදං. කනේ ත්වංශනේ අක්ෂනේ අප්පාසා ඔබට පුළුවන්කමක් තියෙන්න වෙනවා අනාගත සසර හදන්ට හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්නට වෙසිහි දියුණු කරන එක. මේකට අවස්ථාවක් තියෙනවද? වෙනම සූදානම් කරගත්ත කිසිම අවස්ථාවක් නැහැ. නින්ද හැරුණු හිට අනිත් සියලු අවස්ථා යොදාගත හැකි නිරන්තරයෙන් අවදියෙන් සිටීමෙන්. හේතුව ඔබට මේ බාහිර දේවල් ගැටෙනකොට ඔබේ චිත්තාභ්‍යන්තරය තබා තිබෙනා වූ ප්‍රත්‍යක්ෂයන් වෙන් කිරීම මතුවේවි. ඒ වාස්සේ ඔබ කලහකාරී පුද්ගලයෙක් නැත්නම් අවුල් හදන්නෙක් බවට පත් වෙනවා. මේ න්‍යාය යොදලා තිබෙන්නේ ඔබේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් ඇවිදින් ඉවර වෙන්න. ඒකට තමයි ඒ නිසායි උපන්න අකුසල් දුරු කිරීම, නූපන්න අකුසල් නූපදීම කියලා කියන්නේ. නූපන් කුසල් ඉපදීම, උපන්න කුසල් වැඩි දියුණු වීම කියලා කියන්නේ. එහෙනම් අපට මේ දැන් මේ මොහොත සීල සූත්‍රයේ සඳහන් පරිදි නැත්නම් මේ ඔබගේ ඉල්ලීම පරිදි මේ මොහොත පාවිච්චි කළ හැකි ප්‍රමාද මධ්‍යස්ථානයක් හෝ නොපමා මධ්‍යස්ථානයක් විදිහට වෙනත් පැවැත්මකට වෙනත් ඇල්මකට පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ ඉඩදී අවසන් කරන්නේ නම් ඔබ ප්‍රමාදයි. එහෙනම් ඔබට නිත්‍ය සුඛාත්ම කියන වචනේ තිබුණ නැති වුණාට නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්ත නිසා තමයි එහෙම වෙන්නේ. මේ කරුණ වටහා ගන්නා විට ජීවිතය එකක් සහ භාවනාව තව එකක් වශයෙන් කොටස් දෙකක් වෙන්න බෑ. නොදන්නා පුද්ගලයාට ජීවිතය එකක් භාවනාව එකක් නෑ. ඒ හින්දා අවශේෂ නිරෝධයෙන් පැවැත්මේ හලෙක් වශයෙන් කටයුතු කළ හැකියි. තේරුම් ගත්තාම මේ මොහොතම අවශ්‍ය කර්තව්‍යයකට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන් තැන බවට පත් කරගන්න පුළුවන්. එතකොට තමයි අපි ආර්යකාන්ත සීලයට එන්නේ. මේ පංච උපාදානස්කන්ධය ඒ තිබෙන්නා වූ කාරණා අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොකොට අවසන් කරන්නා වූ අනිත්‍ය පිළිගත් අය බවට පත් වෙන්නේ. එහෙනම් නিত্য කියන්නේ මගේ, සුඛ කියන්නේ මම මගේ, ආත්ම කියන්නේ මගේ ආත්ම. වචනෙන් කියවෙ නැති වුණාට ඒක තමයි අපි රාල්ලා ගැනීමේදී කලේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. දැන් මේ කරන වැඩේ කරන්න එපා කියලා නෙමෙයි පෙන්වන්නේ. නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨම්ම. ඒ හටගත්ත දෙය අනාගත ඵල උපදින්නට හේතුවක් තබා අවසන් කරන්න තරම් මුලා විය යුතු නැහැ. හඳුනාගෙන අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කරලා අවසන් කරනවා. පංච උපාදානස්කන්ධේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන වචනෙන් කියන්න ඕනේ නැහැ කවුරුත්. තම තමන්ට උපදින රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී නැත්නම් මනෝද්වාරිකයේදී මේ ත්‍රිවිධ විතර්කද තියෙන්නේ. ඒ ත්‍රිවිධ විතර්කයේදී තමයි මේ සතිමත් වෙලා පැවැත්මේ වහලෙක් බවට පත් නොවි නැවැත්ම කරන්න ඕනේ. පැවැත්මට හේතු ඉතුරු කොට අවසන් කිරීමට වචනෙන් නොකීවාට නිත්සුකාත්ම කොට ගැනීම හේවත් ප්‍රමාදයයි කියනු ලැබේ. පැවැත්මට හේතු නොකර අවසන් කරන්නට ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම හේවත් අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොකී අවසන් නොකර අවසන් කරන නිරවශේෂ නිරෝධයට මුහුණ දී වාසය කරනවායි කියනු ලැබේ. දැන් අරක වැඩෙන පාර මේක ෂය ප්‍රතිපදාව. ෂය මෙන්න යනවා.
එතකොට මොනවද ෂේ වෙන්නේ? අනාගත ඵල උපදින හේතු ඉතුරු නොවී ෂේ වෙනවා. මෙන්න මේ අනාගතයේ හදන්නේ ස්කන්ධ පංචකයේ මමත්වයෙන් උපාදානයේ කොට බව තේරුම් ගත්ත පුද්ගලයාට පවේ උපාදානය තුළ, පිනේ උපාදානය තුළ, ධානයේ උපාදාන තුළ සසර හැදෙන බව තේරුම් ගත්තොත් එහෙනම් සසර නොහැදී අවසන් කරන්නට අවශ්‍ය දැනුම, අවබෝධය, ශක්තිය ලැබෙනවා. ඒක තමයි ඊළඟට පිළිවෙත් පුරනවා කියලා කතා කරන්නේ. වෙන්න ඕන දේ අරමුණක් තුළ ඇලී ගැටි අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන පරිදි අවකාශ කිරීම පිළිගන්නේ නැහැ. එතකොට ඔහුට අවශ්‍ය නිමා කරන්න. අන්නේ නිමා කරන්නට නම් අරමුණ අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධ ස්වභාවයේ ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න වෙනවා. අසාදුන් අයහපත් භාවයේ සාදු. මේ මොහොතම වෙනත් විදිහකට හිතන්න ඕන නේද? එනිසා මේකට පෙන්වන්නේ පෘථග්ජන පුද්ගලයා ඇසෙන් බැලුවේ නැති වුණාට ඔහුගේ දර්ශනයේ නිත්සුකාත්ම. ආර්ය පුද්ගලයාට පෙනුන්නේ නැති වුණාට ඔහුගේ දර්ශනය අනිදුක්ඛානාත්ම. එතකොට මේක දර්ශනයේ තියෙන දෙයක්. මුලාවෙන් ගැනීමත් දර්ශනය, මුලා නොවීමත් දර්ශනය. එතකොට අනිදුක්ඛානාත්ම කියන එක බාහිර වස්තු වල සිදුන දෙයක් නෙවෙයි. Tamanගේ සිතෙහි සිදුවෙන දෙයක්. නුවණින් බලන්න ඕන දෙයක්. අන්න සිත පිරිසිදු කර ගැනීම කියන කාරණේදී මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී අල්ලා නොගැන්දී පංචස්කන්ධය නැසෙන්නේ උපාදාන නොවි. ඒ කියන්නේ මායයට බැඳෙන්නේ නැතුව නැති වෙනවා. ඒකවල මාර පරාජය. අන්න මේ කරුණ වටහා ගන්න පුළුවන් නම් අනතුරුව මේ ස්කන්ධ ධාතු ආයතන කතාවේදී ඔබට කරන්න තිබෙන්නේ යද්දි එද්දි සිටිද්දි නිදද්දි කියන මේ ඉරියව් පවත්වන විට බාහිර සාධක උදව්වෙන් චිත්තාභ්‍යන්තරයට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක එනවද? ඒවට හසු නොවි මමත්වෙන් නොගෙන ඒවා ඊතා ඉක්මනින් සංසිඳවන එක. තේසං ූපසමෝසුක. අනේක බැලීමේදී තුනී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භාවනාව සෝවාන් පුද්ගලයා කාමරාග ව්‍යාපාද තුනී කරමින් සකෘදාගාමි දක්වා කරනවා. සකෘදාගාමි සිට අනාගාමි දක්වා ඊටු ටික තුනී කරනවා. තබා තිබෙන දේවල් එන විට අල්ලා ගැනීමෙන්, ඇලීමෙන්, ගැටීමෙන් අවසන් වෙන්නා වූ මේ පරණ පුරුද්දට ආයුබෝවන් කියලා අලුත් මාවතක යන්න පටන් ගන්නවා. එවිට ඔහුට බාහිර සාධක මත ඔබගේ හිත ඇතුළේ තිබිලා එන්නා වූ කරදරයන් එන එක කරදරයක් බවට පත් වෙන්නේ නැහැ. අයින් කර ගන්න ඕන නිසා එළියට දාන එක උදව්වක් වෙනවා. අන්න එහෙමයි සමාජය විසින් ඔබගේ පවතිනා වූ දුර්වලකම් මතුවන විට ඒවා පෙන්වා දීම සමාජයෙන් කරන්නේ අපට කරදරයක් නෙමෙයි, උදව්වක්. අපට තේරෙන්න ඕන ඒවා තිබෙන නිසායි එන්නේ නැති දවසට. එහෙනම් නැති දවස දක්වා පත් කර ගන්න ඕන. අන්න සරියුත් මහරහතන් වහන්සේ මහ කොට්ටිතර පැහැදිලි කරනවා. ඔබට මේ පංච උපාදානස්කන්ධය අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න පුළුවන් නම් එතකොට පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බැලීමේදී පටිසෝතගාමී වෙනවා. සෝත ආපන්න. තවදුරටත් තිබෙන්නා වූ ලෝභ දේශ මොහ හේතු සැඟවී තියෙන දේවල් ඔබේ පංචද්වාරයට එනවා කාම ලෝකේ නම්. තවදුරටත් එනවා. හංගන්න බෑ, තියෙන තුරු එනවා. පමාවට මුලාවට හසුණු වී ඒ මොහොත ඔබට භාවිතා කරන්න පුළුවන් නම් සැඟවී ගන්නේ නැතුව අවසන් වෙන්නට. එතකොට ඒ සිද්ධියේදී මේ අනිදුක්ඛානාත්මයේදී කෙලෙස් නැතෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙකුට තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ ඇතිවෙන්නා වූ සංසුන් බව, නොගැටෙන බව වැටහෙන්න පුළුවන්. අන්නේ සංසුන් බව, නිහඬ බව ඇති එකක්, නැති එකක් නෙවෙයි. නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. සීමාවක් ඇති එකක් නෙවෙයි. එතෙන්නපත් වෙන්න වේගන යනකොට තමයි ජීවිතේ විඳින්න ලැබෙන්නේ. එතෙන්නපත් වේගන යනකොට තමයි අර පටිසෝතගාමිත්වයේ ඉන්නවා කියලා කියන්නේ. එතෙන්නපත් වෙනකොට තමයි මේ සීල සූත්‍රයේ සඳහන් පරිදි ක්‍රමෙන්
අනිදුක්ඛ අනාත්ම හිවත් අල්ලා නොගැනීමෙන් අමඤ්ඤමානය තුල හටගත් කෙලෙස් දුරු වෙමින් අලුතින් කෙලෙස් හටගන්න නැති විට ක්‍රමෙන් ලෝභ දේශ මොහයන්ගේ නිරෝධය සිදු වෙන්නේ. සෝවාන් සිට රහත් දක්වාම කෙනෙකුට මේ ස්කන්ධ පංච උපාදානස්කන්ධය හටගන්න වෙලාවට අනාගත ඵලයක් උපදින්න හේතු වෙනකොට අවසන් කිරීමේ මාර්ගය යන්න පුළුවන් නම් ඔහු ආර්ය මාර්ගයේ යන කෙනෙක්, අරියකාන්ත සීලය රකින්න කෙනෙක්, ඒ වගේම නිර්වශේෂ නිරෝධය ධර්මයේ වශයෙන් පිළිගත්ත කෙනෙක්. ඔහු අනිත්‍ය භාවිතා කරන්නේ. සිත හදන ධර්මය. එතකොට අනිත්‍යයත් සමග පුද්ගලයන් වශයෙන් ඉන්නවා. නමුත් Taman ඇහෙන් කනෙන් නාසයෙන් හට ගන්නා ස්කන්ධ පහක හට ගැනීම හේතු ඉතුරු නොකර අවසන් කිරීම නම් වූ අභියෝගයට මුහුණ දී කටයුතු කරමින් ඉන්නවා. ප්‍රතිඵල චිත්ත අභ්‍යන්තරයේ නොසන්සුන් වෙන්න තියෙන කාරණා ඉවර වෙන විට තේරෙවි ඔබට නිවීමක් තිබෙන බව. ඒ නිසා තමයි ආර්ය මාර්ගයේදී මේ නිවීම ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු. එහෙනම් ඔබට පංච උපාදානස්කන්ධය හැදෙන හැටි තේරුම් ගත්තාම ඒක මමත්වෙන් ගත්තොත් තවදුරටත් සසරට බැඳී අවසන් වී නොගන්නේ නම් සසරෙන් නොබැඳී අවසන් වෙන අවිද්‍යා සංකාරය වෙනකොට විද්‍යා විමුක්තිය කියන මාර්ගයට යන්න පුළුවන් වෙනවා. පියවරෙන් පියවර. තේරුම් අරගෙන උත්සාහයෙන් අනුගමනය කිරීම තුළින් මේ පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ මෙහි ප්‍රතිඵලය ලබන්නෙක් බවට පත් වෙන්නට. ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අනුලා සුබසිංහ, රංජනී සුබසිංහ, ඉන්ද්‍රාණි සුබසිංහ ඇතුළු පින්වතුන් රැසකගේ දායකත්වය ලැබී තිබෙනවා. ඔවුන් අපට ඉල්ලීමක් කරනවා මාතෘකාව යටතේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විස්තර වන හැටි පැහැදිලි කරන්නයි කියලා. නම් පංච උපාදානස්කන්ධය ඔබ ළඟ පවතින්නේ ඔබට වහල් වුණොත් පැවැත්ම නියෝජිතයෙක්, ඔබේ තේරුම් ගත්තොත් ඔබ වහල් නොවී අතහරින්නෙක්. එතකොට ඔබ බලන්නේ මේ විදිහට තමයි. පැවැත්ම සහ නැවැත්ම අතර පරතරය. පැවැත්ම නිත්සකාත්ම තුල සිදුවේ, නැවැත්ම අල්ලා නොගැනීමෙන් සිදුවේ. ඊළඟට ප්‍රායෝගිකව ඒ සඳහා අත්හදා බලන නැත්නම් අනුගමනය කරන මූණ දෙන ක්‍රියාමාර්ගයට යන්න වෙනවා. ධර්මදේශනාව දේශනා කරවා ගැනීම තුළ අරමුණු අතර දෙමව්පියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් ගෞරවයෙන් හිතපත් කරන අතර අවශ්‍යයට පින් අනුමෝදන් වී සතර දුක් කෙලවර වේවා. කොහොමදත් ඒ ජීවිතයේ දුක් නිමා කර ගන්නට නැත්නම් ජීවිතය සපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. සසර දුක් කාගෙත් කෙලවර වෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න මිනිසත් බව ලබා සදහම් හමු වී අනුගමනය කළොත් පමණයි. ධර්ම ශ්‍රවණය නොකළ සියලු ලෝකවාසීන්ට උතුම් ධර්මාභෝධය ලැබීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. නොකළ අයට ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් ශ්‍රවණය කළ අයට තේරුම් ගැනීමෙනුත් මේ ධර්ම අවබෝධය කියන එක අවශ්‍ය වෙනවා. පැවැත්මේ වහලෙක් වෙලා ඉන්නවද, නොපැවැත්ම නැත්නම් නිමාවට පත් වෙන අනුගමනීය ප්‍රතිපදාවක යනවාද? ඒ නිමාවට පත් වෙන අනුගමනීය ප්‍රතිපදාව කියන එක තමයි බුදුන් දකින්නට යනවා, බුදුන් වෙත යනවායි කියලා කියන්නේ. එබැවින් ධර්මදේශනාව කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ලබා සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තියින් මත පිහිටා ඔබේ ගෞරවනීය ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරලා උපහාර දක්වන්න. යමෙක් පිනින් නැපේ නම් ඒ හැම දිනාට අවශ්‍ය නම් පින් අනුමෝදන්ව ජීවිතය සුඛී සුවපත් වේවා. මතු භවයකදී මිනිසත් බව ලැබී ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණු ගැඹුර රටහාගෙන නිවන සෙනස මං පෙත් විර කරගන්නට උන්ට මෙම පින හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ හැම දිනාටමත් සවන් දුන් හැම දිනාටමත් මේ ස්කන්ධ පංචකයේ නිරෞද්ධ භාවය, ස්කන්ධ පංචකයේ නිරවුල්ව තේරුම් ගන්නට ලැබීම තුළින් උපාදාන වෙන ආකාරය තේරුම් ගන්නට ලැබීම තුළින් උපාදාන නොවි අවසන් කරන්නට අවශ්‍ය ධර්මයේ තේරුම් ගන්නට ලැබීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවකට පත් වෙන්නටත් ඒ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සඳහාත් රැකියා ආදී කටයුතු සහ අනාගත බලාපොරොත්තු සඵල වීම සඳහාත් රෝග පීඩා දුරු වීම සඳහාත් කල්යාණ මිත්‍ර සේවනයේ සඳහාත් ත්‍රිලක්ෂණයේ පටිච්චසමුප්පාද නිරෝධ වෙන දහම් කරුණක ප්‍රායෝගිකත්වය අවබෝධ කර ගැනීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ උතුම් නිර්වාණ සුවය සඳහාත් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ
නිබ්බානං